ආයුබෝවන් මේ සිතුවිලි පස්වෙනි වැඩසටහන අහගෙන ඉන්න හැම දෙනාවම ආදරෙන් පිළිගන්නවා. අද 2021 ජූලි මාසේ 13 වෙනිදා. අද වැඩසටහනෙන් අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ Universal Basic Income කියන සංකල්පය ගැන. මේක අපි සිංහලෙන් සඳහන් කළොත් අපිට මේකට සිංහල පදයක් යොදන්න පුළුවන් පොදු මූලික ආදායම් සංකල්පය කියලා. සරලව කිව්වොත් මේකෙන් අදහස් වෙන්නේ රටක ඉන්න හැම පුරවැසියෙකුටම ඔවුන්ගේ මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට මුදලක් මාසිකව එම රට නැත්නම් එම රාජ්‍ය විසින් ගෙවීමක් වශයෙන් සිදු කිරීමයි. අපි මූලික ආදායම් සංකල්පය ගැන කතා බහ කරනකොට මුලින්ම අවධානය යොමු කරන්න ඕනේ ඇයි අපිට මෙවැනි දෙයක අවශ්‍යතාවය පැන නගින්නේ කියලා. අපි දන්නවා යන්ත්‍ර සූත්‍රවල වැඩි දියුණුව ඉතාමත් ශීඝ්‍රයෙන් මේ කාලය වෙනකොට වේගන යනවා. ඉතින් යන්ත්‍ර සූත්‍ර මැෂින්ස් වල වැඩි දියුණුව සමග ඉදිරියේදී අපිට දකින්න හම්බ වෙන ලෝකය මොන වගේ ලෝකයක් වෙයිද? තාක්ෂණය අපි හිතනවටත් වඩා වැඩි වේගයකින් දවසින් දවස ඉදිරියට ගමන් කරනවා. ඔටෝමේෂන් එහෙමත් නැත්නම් ස්වයංක්‍රීයකරණය කියන්නේ අද දියුණු රටවල වැඩිපුර භාවිතා කරන වචනයක්. ඔටෝමේෂන් කියන වචනේ සමහර විට ඔබ අහලත් ඇති, ඔබ අහලත් නැතුව ඇති. නමුත් ලෝකයේ දියුණු රටවල් වල ඔටෝමේෂන් කියන වචනය මේ වන විට බහුලව භාවිතා වෙනවා. ඔටෝමේෂන් කියන්නේ ස්වයංක්‍රීයකරණය කියන දේ. ඉතින් විද්‍යා ප්‍රබන්ධවල දකින්නට හම්බෙනා වගේ ලෝකයක් ඉස්සරහට දකින්න තියෙන අවස්ථාව බොහොම වැඩියි. අද ඉතාමත් දියුණු රටවල විද්‍යාගාරවල් වල මිනිස්සු සත්තු වගේ හැසිරෙන්න පුළුවන් ඒ චලන රටා පෙන්වන රොබෝවරු නිෂ්පාදනය කරන්න පරීක්ෂණ මට්ටමේ කටයුතු සිද්ධ වෙනවා. ඔබ සමහර විට අහලත් ඇති බොස්ටන් ඩයිනමික්ස් කියලා සමාගමක් තියෙනවා. ඒගොල්ලෝ කරන්නේ මිනිස්සු වගේ සතුන් වගේ චලන දක්වන්න පුළුවන් රොබෝවරුන් නිර්මාණය කරනවා. ඉතින් ඒ පරීක්ෂණ අතිසාර්ථක ලෙස සිදුවේගෙන යනවා. ඔයගලන්ට පුළුවන් නම් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න Boston Dynamics BOSTON Boston Dynamics DYNAMICS මම හිතනවා මං හරියට ස්පෙල් කරා කියලා. ඉතින් අනාගතයේදී මේ වැඩි දියුණු කරන යන්ත්‍ර සූත්‍ර මිනිසාගේ වෘත්තියන් පවා ඉටු කරන්න තරම් සුදුසු තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී සමාජය සේවා නියුක්තිකයෝ සේවකයෝ වැඩ කරන ජනතාව මොන විදියටද මේ වෙනස්කම් වලට හැඩගැසිය යුත්තේ? ඇත්තටම ලංකාවට මේක දැනනවද කියන දේ හරි ප්‍රශ්නයක්. මොකද අපි තාක්ෂණය භාවිතා කරන්නේ ගොඩක් අඩුවෙන් අපේ තාක්ෂණය භාවිතා නොකරනවා නෙමෙයි. නමුත් අපේ කෘෂිකර්මය ව්‍යාපාර භාණ්ඩ ප්‍රවාහන ඒ වගේ දේවල් ගත්තම මේ ලෝකයේ දැනට පවතින සංකල්ප සහ තාක්ෂණය අපි දන්නවා AI Artificial Intelligence කෘත්‍රිම බුද්ධිය කියන දේ ලෝකේ බහුලව මේ වන විට භාවිතා වෙනවා. ඉතින් ලංකාව වගේ රටක ඒ දේ භාවිතා වෙන්නේ හරිම සුළු ප්‍රමාණවලින්. නමුත් මේ ඉදිරියේදී මේ දේවල් ලංකාවටත් බලපාන්න පුළුවන් ඉදිරියේදී. ඉතින් අපි ඒව ගැන කතා බහ කරලා තියෙන්න ඕන. ඉතින් මං කලින් කිව්වා වගේ අනාගතයේදී මේ වැඩි දියුණු කරන යන්ත්‍ර සූත්‍ර මිනිසාගේ වෘත්තියන් පවා ඉටු කරන්නට තරම් සුදුසු තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී සමාජය සේවා නියුක්තිකයෝ සේවකයන් මොන විදියටද මේ වෙනස්කම් වලට හැඩගැසිය යුත්තේ? ලෝකෙ පුරා පැතිරලා තියෙන රාජ්‍යයන් වලට වගකීමක් පැවරෙනවා මේ පැන නගින ප්‍රශ්නාවලියට
විසඳුමක් හොයන්න, ප්‍රතිපත්ති සකසන්න, නව ප්‍රතිපත්ති සකසන්න. යන්ත්‍ර සූත්‍ර මිනිසුන්ගේ තැන ගත්තම මිනිසුන්ට යෙදෙන වැඩ කටයුතු අඩු වෙනවා. උන්ට රැකියා සොයා ගැනීමේ ප්‍රශ්න මතුවෙනවා. මොකද මිනිසුන්ගේ රැකියා යන්ත්‍ර සූත්‍ර කරන්න ගත්තම මිනිස්සු මොනවද කරන්නේ? ඒ ප්‍රශ්නයක් මතුවෙනවා. එතකොට මිනිසුන්ගේ ආදායම් මාර්ග සොයා ගැනීම අපහසු වෙනවා. අපහසුතාවයට මිනිසුන් ලක් වෙනවා. ඉතින් මේ වගේ විශාල අභියෝගයක් අපේ ඉදිරියේ, ලෝකයේ ඉදිරියේ දැනට පවතිනවා මේ තාක්ෂණයේ දියුණුවත් සමග. අපි දන්නවා, අපි අහලා තියෙනවා කාර්මික විප්ලවය, අපි අත්දැකලා තියෙනවා විශාල ප්‍රමාණයෙන් සමාජයේ ආර්ථික වශයෙන් මිනිසුන්ගේ ජීවනාලියේ වෙනස්කම්, වෙනස්වීම් වශයෙන් පරිවර්තන සිද්ධ කළා. කාර්මික විප්ලවයේ විශාල වශයෙන් රැකියා උත්පාදනය කළා. ඒ වගේම තමයි ඒකේ ඍණාත්මක අතුරුඵල විදියට සමහර මිනිස්සුන්ගේ ජීවිත දිලිඳු බවට පත් වුණා. ඉතින් අද වෙනකොට තවත් විප්ලවයක් සිද්ධ වෙමින් පවතිනවා. සොෆ්ට්වෙයා සහ හાર્ඩ්වෙයා, එහෙමත් නැත්නම් මෘදුකාංග සහ දෘඩාංග වල සිදුවන විප්ලවය. අපි දන්නවා මෘදුකාංග සහ දෘඩාංග, එහෙම නැත්නම් සොෆ්ට්වෙයා සහ හાર્ඩ්වෙයා භාවිතා කරන්නේ පරිගණකවල. ඉතින් මේ පරිගණකවල දියුණුව, පරිගණක තාක්ෂණයේ දියුණුව සමග විප්ලවයක් සිදු වෙමින් පවතිනවා මේ වන විට ලෝකයේ. මේ පෙරළිය, එහෙමත් නැත්නම් මේ විප්ලවය අපි මීට කලින් දැකලා තියෙන කෘෂිකාර්මික සහ කාර්මික විප්ලවයට වඩා අතිශය වෙනස් පෙරළියක් ගන්නා විප්ලවයක්. තාක්ෂණය ඉතාමත් ඉක්මනින් වැඩ කරන ස්ථාන, කාර්යාල වෙත පැමිණිලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ලෝකයේ දියුණු රටවල් වල සුපිරි වෙළඳසැල්වල, එහෙමත් නැත්නම් සුපර් මාකට් වල ස්වයංක්‍රීයව මැෂින් එකක් භාවිතා කරමින් තමන් මිලදීගත් භාණ්ඩවලට ගෙවීම් කරන්න පුළුවන්. මේක හින්දා, මේ නිසා සුපර් මාකට් එකේ කැෂියර්ගේ, එහෙමත් නැත්නම් අපි අය කැමියාගේ අවශ්‍යතාවය නැති වෙලා තියෙනවා. මොකද යන්ත්‍රයකට ඒ කාර්ය තරම ඉටු කරන්න පුළුවන් නිසා. කෘත්‍රිම බුද්ධිය, artificial intelligence කියන දේ මගින් රියදුරන්ගේ, අපි දන්නවා self driving cars ඇවිල්ලා තියෙනවා. තමන් self driving කියන්නේ කායක drive කරගෙන යනවා. රියදුරකගේ අවශ්‍යතාවය නැති වෙලා තියෙනවා. ඉතින් artificial intelligence මගින් රියදුරන්ගේ, ඒ විතරක් නෙමෙයි විද්‍යාඥයින්ගේ, නීති ශාස්ත්‍රයේ සිටින අයගේ රැකියාවන් වලට පවා අවදානමක් එල්ල වී තිබෙනවා. ඒ ඔවුන් වැඩ කරනවටත් වඩා කාර්යක්ෂමව වැඩ ඉටු කරන්න artificial intelligence සමත් වෙලා තියෙනවා. කෘත්‍රිම බුද්ධියෙන් සමත් වෙලා තියෙනවා. ඔබ සමහර විට අහලත් ඇති Google සමාගම විසින් deep learning කියලා කෘත්‍රිම බුද්ධි නිපදවීමේ වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. ඒ සමාගමේ මුල් නිර්මාතෘ කෙනෙක් වන සර්ගේ බ්‍රින් කියන විදියට කෘත්‍රිම බුද්ධියක් මගින් ඔටෝමේට් කළ හැකි, එහෙම නැත්නම් ස්වයංක්‍රීයකරණයට ලක් කළ හැකි දේවල් ගැන පැහැදිලි සීමාවක් පනවන්න බැරි තරම් බව ඔහු කියනවා. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධියකට අපි හිතුවොත් කළ නොහැක්කක් නැති තරම්, ඒ කියන්නේ මේ පවතින තාක්ෂණික සීමාව තුළ අපි ඉදිරියේ දැනට තියෙන ප්‍රශ්නේ තමයි මිනිස්සුන් මිලියන ගණනක් මේ කෘත්‍රිම බුද්ධිය භාවිතය නිසා, මේ artificial intelligence වල භාවිතය නිසා රැකියාවල් ඒ මගින් ස්වයංක්‍රීයකරණයට, automation වලට ලක් වෙලා මිනිසුන්ට යෙදෙන්න රැකියාවල් නැති වුණොත්, එහෙමත් නැතිනම් රැකියාවන් ඉතාමත් සීමිත වුණොත්, ඒ කාරණය නව ආර්ථිකයකට සහ සමාජයකට කොහොමද බලපාන්නේ කියන ගැටලුව. ඉතින් මෙම ගැටලුවට දැනට හඳුනාගෙන තියෙන විසඳුමක් තමයි මම වැඩසටහනේ මුලින්ම සඳහන් කරපු ආකාරයට මේ වැඩසටහනේ මාතෘකාවත්, ප්‍රධාන මාතෘකාවත් ඒකයි. මම සඳහන් කළ ආකාරයට universal basic income, පොදු මූලික ආදායමක් කියන සංකල්පය. කියන සංකල්පය තමයි මේ ඔටෝමේෂන්, ස්වයංක්‍රීයකරණය, කෘත්‍රිම බුද්ධියෙන් මිනිසාට එල්ලවන බලපෑම, රැකියාවලට එල්ලවෙන බලපෑමට දෙන්න පුළුවන් එක්තරා සාර්ථක විසඳුමක් වශයෙන් පෙනෙන්න තියෙන දෙයක් තමයි universal basic income කියන සංකල්පය.
ඉතින් ඇත්තටම මේ යුනිවර්සල් බේසික් ඉන්කම් පොදු මූලික ආදායම කියන්නේ මොකක්ද? අපි බැලුවොත් මේ පොදු ආදායම මූලික ආදායම කියන සංකල්පය යුනිවර්සල් බේසික් ඉන්කම් කෙටි කරලා UBI කියලත් කියනවා. මේ යුනිවර්සල් බේසික් ඉන්කම් කියන සංකල්පය සියවස් කීපයකට ඈතට දිව යන සංකල්පයක්. 16 වන සියවසේ හිටපු දාර්ශනිකයන් සියලු දේ සපිරුණු ලෝකයක් නැත්නම් අපි කියන්නේ යුටෝපියා කියලා යුටෝපියාවක් මනෝරාජ්‍යයක් ගැන සඳහන් කරලා තියෙනවා. ඒකට අනුව හැම පුරවැසියෙක්ම තමන්ගේ මූලික අවශ්‍යතාවලට දරන බරපැනින් නිදහස් වෙච්ච සමාජයක් ගැන කතා කරලා තියෙනවා. මිල්ටන් ෆ්‍රීඩ්මන් කියන නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයා නෙගටිව් ඉන්කම් ටැක්ස් කියන සංකල්පය ප්‍රවර්ධනය කරන්න කටයුතු කරපු පුද්ගලයෙක්. නෙගටිව් ඉන්කම් ටැක්ස් කියන්නේ සාමාන්‍යයෙන් අපි කරන්නේ රජයට ආදායම් බදු ගෙවනවා. නෙගටිව් ඉන්කම් ටැක්ස් කියන්නේ රජයට ආදායම් බදු ගෙවනවා වෙනුවට රජය විසින් මහජනතාවට යම්කිසි මුදලක් ගෙවීමක් වශයෙන් සිදු කිරීම. ඉතින් මේ අවධිය වන විට පොදු ආදායම යුනිවර්සල් බේසික් ඉන්කම් කියන සංකල්පය ලෝකෙ පුරා පැතිරෙන පටන් අරගෙන තියෙනවා. තාක්ෂණය විසින් මිනිසුන්ගේ රැකියාව ප්‍රතිස්ථාපනය කරලා තියෙන අවධියක සෑම මනුෂ්‍යයෙකුටම අවම වශයෙන් යැපෙන්නට අවශ්‍ය මුදලක් රජය විසින් ලබා දීම යන සංකල්පය ප්‍රචලිත වෙන්න පටන් අරගෙන තියෙනවා. ලෝකෙ සමහරක් ප්‍රසිද්ධ තරුණ දේශපාලනයට පිවිසෙන පුද්ගලයන් මම නම් සඳහන් කරන්න යන්නේ නැහැ. ඉතින් ඒ තරුණ දේශපාලනයට පිවිසෙන පුද්ගලයන් තමන්ගේ දේශපාලන ව්‍යාපාරවල යුනිවර්සල් බේසික් ඉන්කම් එහෙමත් නැත්නම් පොදු මූලික ආදායම් සංකල්පය කියන සංකල්පය මූලික වශයෙන් තමන්ගේ දේශපාලන ව්‍යාපාරය ඒ සංකල්පය මත පදනම් කරලා තියෙනවා. යුනිවර්සල් බේසික් ඉන්කම් පොදු මූලික ආදායම් කියන සංකල්පය හරි සරලයි. නවීන ලෝකයේ තුර හැම පුරවැසියෙකුටම මාසිකව ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගන්න අවම මුදලක් ලබා දීම තමයි පොදු මූලික ආදායම් සංකල්පය කියන්නේ. ඒ කියන්නේ කවුරු හරි පුද්ගලයෙක් ඉන්නවා නම් එයාගේ මූලික අවශ්‍යතා ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය ඒ අවශ්‍යතා ටික ආවරණය කරගන්න පුළුවන් ආකාරයට අවම මුදලක් ඒ පුරවැසියාට රජය විසින් ලබා දීම තමයි මූලික ආදායම් සංකල්පය කියන්නේ. ඉතින් මේ සංකල්පය සරලයි. සරල වුණාට මේක දියත් කිරීම සහ අපිට දියත් කරන්න යන්න ගියාම ගැටලු මතුවෙනවා. ඒ වගේම අපිට පොදු මූලික ආදායමක් යුනිවර්සල් බේසික් ඉන්කම් එකක් අවශ්‍ය වෙන්නේ ඇයි කියන දේ සනාථ කරන්න ගියාම ඒක සංකීර්ණ කාරණයක්. ඇයි අපිට මේක අවශ්‍ය වෙන්නේ කියන දේ. ඉතින් අපි මේක කොටස් වශයෙන් විමසලා බලන්න ඕන දෙයක්. ඒක තමයි මේ අද වැඩසටහනින් අපි පළවෙනි කොටස. පළවෙනියටම කතා බහ කරන්නේ ගැටලුව මොකක්ද කියලා. ඇයි අපිට මූලික ආදායමක් අවශ්‍ය වෙන්නේ? යුනිවර්සල් බේසික් ඉන්කම් එකක් අවශ්‍ය වෙන්නේ ඉදිරි අනාගතයේදී. මොකද්ද ගැටලුව තියෙන? ඒකට විසඳුමක් වශයෙන් යුනිවර්සල් බේසික් ඉන්කම් කියන එක අපි දැන් මේ ඉදිරිපත් කරන්න යන්නේ. එතකොට ඇත්තටම මොකද්ද ගැටලුව? අපිට මේක අවශ්‍ය වෙන්නේ ඇයි? අපිට පොදු ආදායමක් අවශ්‍ය වෙන හේතු මොනවද කියලා බලන්න තමයි මේ වැඩසටහනෙන් අද අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පොදු මූලික ආදායමක් අවශ්‍ය වෙන ප්‍රධානම හේතුවක් තමයි ඔටෝමේෂන්. නැත්නම් ස්වයංක්‍රීයකරණය සහ AI artificial intelligence කෘත්‍රිම බුද්ධිමය ක්‍රියාකාරකම් වලින් මිනිසුන්ගේ රැකියාවලට දැනට එල්ල වෙලා තියෙන තර්ජනය. මෙහෙම ඇහුවම ඔබට හිතෙන්න පුළුවන් විද්‍යා ප්‍රබන්ධය කියන ගැටලුවක් වගේ මේක පේන්න පුළුවන්. නමුත් ඇත්තටම අද ලෝකයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන ගැටලුවක් තමයි මේක. ලංකාවට මේක තාමත් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද artificial intelligence කෘත්‍රිම බුද්ධිය සහ ඔටෝමේෂන් ස්වයංක්‍රීයකරණය වැඩිපුර බහුලව භාවිතා වෙන්නේ නැහැ තාමත් ලංකාවේ. ඒ තාක්ෂණය
තාක්ෂණයෙන් අපි තවමත් දුරයි. නමුත් ලෝකෙ දියුණු රටවල් දැනටමත් මේ ප්‍රශ්නයට මුහුණ දීලා ඔවුන් විසඳුම් සොයාගෙන යනවා. ඉතින් ලෝකෙ දියුණු රටවල්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන්නේ අපිටත් ඉදිරි අනාගතයේදී ලංකාවටත් යම්කිසි කාලයකදී මේ ගැටලුවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි උදාහරණයක් ගමු. ඔගලන්ට මතක ඇති ඔගොල්ලෝ පොඩි කාලේ තිබුණා වීඩියෝ චිත්‍රපට අලෙවි කරන CD30 ලබා ගන්න පුළුවන් වෙළඳසැල්. මට මතකයි මම පොඩි කාලේ මගේ තාත්තා එක්ක මේ වෙළඳසැලකට ගිහිල්ලා මම බලන්න කැමති ළමා චිත්‍රපටි ඇතුළත් වෙන CD30 මිලදී ගන්නවා. ටිකකට හිතන්න අද ඒ වගේ CD30 ගන්න වෙළඳසැල් තියෙනවද කියලා. අද මිනිස්සු විසින් දියුණු කරපු තාක්ෂණය නිසා අපිට ඕන චිත්‍රපටි movies, films, අන්තර්ජාලය, ඉන්ටර්නෙට් එක ඔස්සේ නිවසේ ඉඳලාම බලන්න පුළුවන්. චිත්‍රපටි බලන්න CD ගන්න වෙළඳසැල් වලට යන තියෙන අවශ්‍යතාවය නැති වෙලා තියෙනවා. ඉතින් ඔබට හිතුණද මේ CD වෙළඳසැල් හිමියන්ට සිදුවුනේ මොකක්ද කියලා? මීට සමාන තවත් උදාහරණයක් තමයි ගීත ඇතුළත් වෙන කැසට් පටි සහ CD30 අලෙවි කරන වෙළඳසැල්. අද වන විට බොහෝ දෙනා ගීත අහන්න පෙළඹිලා තියෙන්නේ අන්තර්ජාල සේවාවක් හරහා නිවසේම ඉඳගෙන තමන්ගේ ගෙදර ඉඳගෙන එහෙමත් නැත්නම් යන්නේ එන ගමන් මගතොටේදී තමයි සින්දු අහන්නේ ඉන්ටර්නෙට් එකේ. ඉතින් කෙනෙකුට තර්කයක් ගේන්න පුළුවන් අන්තර්ජාලය ඉන්ටර්නෙට් එක හා අපි අහලා තියෙන Netflix, Spotify වැනි අන්තර්ජාලය හරහා චිත්‍රපටි නැරඹිය හැකි ගීතවලට සවන් දිය හැකි සේවාවන් මගින් කුඩා CD වෙළඳසැල් වලට තිබූ ආදායම් මාර්ග සහ ඔවුන්ගේ රැකියා අහිමි වෙච්ච බවට කෙනෙකුට තර්කයක් ගෙන පුළුවන්. ඉතින් මේ සිද්ධියම සුපිරි වෙළඳසැල් වල සිටින මුදල් අය කැමියන්ට ඒ කියන්නේ කැෂියර්ස්ලට වෙන්න පුළුවන්. ඇත්තටම ඉතා දියුණුවයි සැලකෙන රටවල් වල ඇමරිකාව වැනි රටවල පවා මෙය දැන් සිදු වෙගෙන යනවා. සුපර් මාකට් වල ඉන්න කැෂියර්ස්ලා අය කැමියන් වෙනුවට ඔවුන් යන්ත්‍රයක් මගින් පාරිභෝගිකයා මිලදී ගත්ත භාණ්ඩවල මිල ගණන් ගණනය කිරීම සිදු කරනවා. මේක හින්දා කැෂියර්ස්ලට අය මුදල් අය කැමියන්ට ඔවුන්ගේ රැකියාව අහිමි වෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්නාවලියක් මේ උදාහරණ මම ඉදිරිපත් කරේ. පර්යේෂකයන්ට අනුව 2030 වර්ෂය වන විට රැකියාවල් වලින් 120 ඉඳලා 130 දක්වා ප්‍රමාණයක් ඔටෝමේෂන් මේ ස්වයංක්‍රීයකරණයට ලක්වීම නිසා අහිමි වෙන්න හැකියාව තියෙනවා. රැකියාවල් වලින් 120 සිට 130ක දක්වා ප්‍රමාණයක් 2030 වන විට. ඉතින් එහෙම අහිමි වෙන්න පුළුවන් රැකියා අතර ප්‍රමුඛතාවය තියෙන රැකියා ලයිස්තුවක් මම ඔබට ඉදිරිපත් කරන්නම්. මම මේක වාර්තාමය වැඩසටහනකින් හොයාගත්තේ. මම ඒ ලයිස්තුව කියවන්නම්. මම ඒක කියවන්නේ අනුපිළිවෙලට උඩින්ම මම මුලින්ම සඳහන් කරන්නේ වැඩිම අවදානමක් ස්වයංක්‍රීයකරණයට ලක්වීම නිසා වැඩිම අවදානමකට ලක් වෙලා තියෙන රැකියාවන් තමයි මුලින්ම කියවන්නේ. පසුව කියවන්නේ ඒ අවදානම අඩු වෙච්ච රැකියාව. ඉතින් ඒ රැකියා ලයිස්තුවේ මුලින්ම තියෙන්නේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවන්නන් සහ ඇසුරුම් කළුවන්. අපි කියනවා මැෂින් ඔපරේටර්ස්ලා සහ ඇසෙම්බලර්ස්ලා. ඊට පස්සේ ලිපිකරුවන්, ක්ලරිකල් වර්කර්ස්ලා, ප්‍රාථමික රැකියාවල යෙදින්නන්, එලිමෙන්ටරි ඔකියුපේෂන්ස්, කලා ශිල්පය සහ ඒ ආශ්‍රිතව වෙළඳාම් කරන්නන්, ක්‍රාෆ්ට් ඇන්ඩ් රිලේටඩ් ට්‍රේඩ්ස් වර්කර්ස්, කාර්මික ශිල්පීන් සහ සහකාර වෘත්තිකයන්, ටෙක්නීෂියන්ස් ඇන්ඩ් ඇසෝසියේට් ප්‍රොෆෙෂනල්ස්, සේවා සහ වෙළඳ සේවකයන්, සර්විස් ඇන්ඩ් සේල්ස් වර්කර්ස්, පුහුණු කෘෂිකාර්මික සහ දීවර සේවකයන්, ස්කිල්ඩ් ඇග්‍රිකල්චරල් ඇන්ඩ් ෆිෂරි වර්කර්ස්, වෘත්තිකයන්, ප්‍රොෆෙෂනල්ස් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කළමනාකරුවන්, සීනියර් ඔෆිෂියල්ස් ඇන්ඩ් මැනේජර්ස්. ඉතින් මේ රැකියා ලයිස්තුව තමයි වැඩි වශයෙන් ස්වයංක්‍රීයකරණයට ලක්වීම නිසා, ඔටෝමේෂන් වලට ලක්වීම නිසා අවදානමට ලක් වෙලා තියෙන රැකියාවලට අයිති වෙන්නේ. ඉතින් මම සඳහන් කරපු රැකියාවලට වැඩි අවදානමක් තියෙනවා ස්වයංක්‍රීයකරණය නිසා තුරන් වී යන්න.
මේ වෙන විට repetitive low skill work උදාහරණයක් විදිහට ගත්තොත් ඇසුරු මංශ රැකියාව වගේ රැකියා ඉතා වැඩි අවදානමක පවතිනවා මේ ස්වයංක්‍රීයකරණය ඔටෝමේෂන් නිසා නැති වෙලා යන්න. ඒකට හේතුවක් තමයි යන්ත්‍ර මගින් ඉතාම ලේසියෙන් ඇසුරු මංශයේ සේවක සේවිකාවන් සිද්ධ කරන කාර්යයන් ඔවුන්ටත් වඩා කාර්යක්ෂමව ඉටු කිරීමට මේ යන්ත්‍රවලට තිබෙන හැකියාව. මේ ලෝ ස්කිල් වර්කර්ස්ලා විතරක් නෙමෙයි සමහර විට ප්‍රොෆෙෂනල්ස්ලාගේ පුහුණු වෘත්තිකයන්ගේ රැකියාවන් පවා අවදානම් තත්වයක තියෙන්න පුළුවන්. ඔබ සමහර විට අහලා ඇති non disclosure agreement කියන දේ ගැන. මේ නීතියේදී යොදා ගන්න දෙයක්. ඒකෙන් අදහස් වෙන්නේ උදාහරණයක් විදිහට අපි හිතමු A සමාගම හා B සමාගම කියලා සමාගම් දෙකක් තියෙනවා. මේ සමාගම් දෙක අතර තොරතුරු හුවමාරුවක් සිද්ධ වෙනවා. A සමාගමේ තොරතුරු B සමාගමත් එක්කත් B සමාගමේ තොරතුරු A සමාගම එක්කත් හුවමාරු වෙනවා. ඒ වගේ අවස්ථාවකදී සමාගම් දෙක ගිවිසුමකට එළඹෙනවා අපි මේ තොරතුරු වෙනත් පාර්ශවයන් සමග හුවමාරු කරගන්නේ නැහැ කියලා. ඉතින් non disclosure agreement කියන්නේ ඒ වගේ ගිවිසුමකට. මට කියන්න ඕන වුණ දේ ඒ ගැන නෙමෙයි. මට කියන්න ඕන වුණේ මෑතකදී කරපු අධ්‍යයනයකදී කෘත්‍රිම බුද්ධියක් artificial intelligence එකක් සහ නීතිවේදීන් lawyers අතර මම කලින් සඳහන් කළ ආකාරයෙන් non disclosure agreement එකක් දෙපාර්ශවයටම විශ්ලේෂණය කරන්න ලබා දෙනවා. ඒ කියන්නේ යම් නීතිමය ලියවිල්ලක් කෘත්‍රිම බුද්ධියකටත් ලබා දෙනවා. නීතිඥවරුන්ටත් ලබා දෙනවා විශ්ලේෂණය කරලා දෙන්න කියලා. ඉතින් නීතිඥවරුන්ට සාමාන්‍ය වශයෙන් මේ විශ්ලේෂණය සිදු කරන්න මිනිත්තු 92ක් පවන කාලයක් වැය වෙලා තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ නිවැරදිභාවය, නිර්වද්‍යභාවය අපි කියන accuracy එක කියලා accuracy එක 85ක් වගේ අගයක් තමයි අවිල්ලා තියෙන්නේ. ඉතින් කෘත්‍රිම බුද්ධියට artificial intelligence එකට මේ කාර්යම සිද්ධ කරන්න වැය වෙලා තියෙන්නේ තප්පර 26ක් වැනි ඉතාම කෙටි කාලයක්. ඉතින් ඔබට හිතා ගන්න පුළුවන්ද? ඒ වගේම කෘත්‍රිම බුද්ධියේ නිර්වද්‍යතාවය 94ක් බව මේ ස්ටඩි එකෙන් සොයාගෙන තියෙනවා. ඉතින් ඔය වගේ තරඟකාරීත්වයක් තමයි කෘත්‍රිම බුද්ධිය සහ මිනිසා අතර තියෙන්නේ. ඒ වගේම තවත් උදාහරණයක් කියනවා නම් බැබිලෝන් නමින් සමාගමක් තියෙනවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවා සපයන. ඔවුන් රුවන්ඩාව වැනි රටවලට ඔවුන්ගේ සේවාවන් සපයනවා 2016 වසරේ ඉඳලා. ඔවුන් කියනවා කෘත්‍රිම බුද්ධියකට පුළුවන් වෛද්‍ය පරීක්ෂණයක් සමත් වෙන්න මිනිසෙකුට වඩා වැඩි අගයක් ලබාගෙන කියලා. ඒ වගේම ආරක්ෂක අංශය වෙතත් කෘත්‍රිම බුද්ධිය බලපෑම එල්ල කරනවා. සින්සිනාටි විශ්වවිද්‍යාලය විසින් නිර්මාණය කරලා තියෙන AI කෙනෙක් artificial intelligence එකක් විසින් අත්දැකීම් සහිත ගුවන් නියමුවෙක් පරාජයට පත් කරන්න සමත් වෙලා තියෙනවා simulated air battle එකකදී. simulated air battle එකක් කියන්නේ කෘත්‍රිමව හදපු ගුවන් යාන සටනක්. හරියට වීඩියෝ ගේම් එකක් වගේ කියලා හිතන්නකෝ. තවත් උදාහරණයක් තියෙනවා ගන්න පුළුවන්. තව AI එකක් artificial intelligence එකක් නිපදවලා තියෙනවා. AI එකට පුළුවන් සමහර අවස්ථාවලදී විකිරණ වේදීන්ව, ඒ කියන්නේ රේඩියෝලොජිස්ට් කියලා අපි හඳුන්වන්නේ විකිරණ වේදීන්ව අභිබවා ගොස් X-ray තාක්ෂණය මගින් ලෙඩ රෝග සොයාගන්න. මිනිස් ඇසට නොපෙනෙන X-ray වල තියෙන රටාවන් කෘත්‍රිම බුද්ධියට හසු කරගන්න පුළුවන්. ඉතින් ඔය උදාහරණ කීපයක්. අපිට නීතිඥවරුන් වෛද්‍යවරුන් අනාගතයටත් අවශ්‍ය වෙනවා. සමහර දේවල් තියෙනවා තවමත් කෘත්‍රිම බුද්ධියකට ඉටු කර නොහැකි. සංකීර්ණ තීරණ ගැනීම, මානුෂීය භාවය, සානුකම්පිත බව, අපි කියනවා එම්පති කියලා. මේ වගේ දේවල් කෘත්‍රිම බුද්ධියකට අන්තර්ගත කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න අපහසුයි. ඒකට හියුමන් එලිමන්ට් එකක්ම අවශ්‍ය වෙනවා කියලා තමයි දැනට අපිට හිතෙන්නේ. අනාගතයේදී කොහොම වෙයිද දන්නේ නැහැ. නමුත් කෘත්‍රිම බුද්ධිය පරීක්ෂණාගාර මට්ටමේ සාර්ථකත්වයන් පෙන්වුවට ඒක තාම වෙළඳපොළට නිකුත් කරන්න තරම් සුදුසු බව එයින් කියවෙන්නේ නැහැ.
ඒ තාක්ෂණය තව දුරටත් ඉදිරියට ප්‍රගමනය වුණොත් මේ යන වේගයෙන්ම අපිට වැඩවල යෙදෙන්න මිනිස් ශ්‍රමය යොදා ගන්න තියෙන අවස්ථා එන්නම අඩු වෙනවා. මොකද යන්ත්‍ර සූත්‍ර ඒ කාර්යයන් මනාව කාර්යක්ෂමව ඉටු කරන නිසා. ඇත්තටම කිව්වොත් AI ගැන විතරක්ම නෙමෙයි අවධානය යොමු කරන්න ඕන. ආදායම් ව්‍යාප්තියේ තියෙන අසමතුලිතභාවය ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. ආදායම් ව්‍යාප්තියේ අසමතුලිතභාවය ගැන මම ඊළඟ වැඩසටහනෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සාරාංශයක් වශයෙන් ගත්තොත් මට කියන්න තියෙන්නේ තාක්ෂණයේ දියුණුව සමග ඇති වුණු AI සහ ඔටෝමේෂන් එහෙමත් නැත්නම් කෘත්‍රිම බුද්ධිය සහ ස්වයංක්‍රීයකරණය නිසාත් අද සමාජයේ ආදායම් ව්‍යාප්තියේ තියෙන අසමතුලිතතාවය නිසා පැන නගින ගැටලුවක් වන රැකියා අහිමිවීම කියන කාරණයට විසඳුමක් වශයෙන් හැම පුරවැසියෙකුටම පොදු මූලික ආදායමක් ලබා දෙනවා කියන සංකල්පය හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් අපි ඉදිරි වැඩසටහනින් කතා බහ කරමු ආදායම් ව්‍යාප්තියේ අසමතුලිතභාවය ගැන විස්තරාත්මකව. ඒ වගේම පොදු මූලික ආදායම ඒට විසඳුමක් වෙන්නේ කොහොමද කියලත් කතා බහ කරමු. ඉතින් අද වැඩසටහනෙන් ප්‍රයෝජනවත් යමක් අපි කතා බහ කළා කියලා හිතනවා. ඊළඟ වැඩසටහනෙන් හම්බ වෙනකන් ඔබට ආයුබෝවන් කියලා කියනවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වුණාට බොහොමත්ම ස්තුතියි. සුබ දවසක්.